සම්මා සම්බුදු සරණයි ශ්‍රද්ධාවන්ත ඔබ සියලු දෙනාටම. අදත් බෞද්ධ නාලිකාව හරහා මේ වටිනා කාල වේලාව වෙන් කරවා ගනිමින් අපි සූදානම් දායකත්ව ධර්මදේශනාව ආශ්‍රය කරගනිමින් ඔබේ ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් දකින්නට ඒ නිවැරදි මාර්ගෝපදේශය ඔබට පසක් කර දෙන්නට. අද දවසේදීත් ඒ උත්තුංග කර්තව්‍ය සාධනය කරගන්නට අපගේ දම්සභා මණ්ඩපයට වැඩම අවදාලා තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ. පළමුවෙන්ම අපි සියලු දෙනාම එක්ව අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ ධර්මානුශාසනාව සඳහා තම සදැහැති දායකත්වයේ ලබා දී කටයුතු කරන්නේ අගලවත්ත කඳවුරු පෙදෙසේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී අමරා උඩවත්ත මහත්මිය විසින්. ඒ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නැවත වතාවක් සාදුනාදයක් පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධු සාධු සාධු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සත් සමන්තා චක්ඛවාලේසු අත්ථ
යත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශවන කාලෝ අයං බදන්තා ධම්මත් ශවන කාලෝ අයං බදන්තා ධම්මත් ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක් කන්දේසු ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ තථාගත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි ඉමහත් කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්නතුන්ලාගේ බලාපොරොත්තුව සූදානම. පින්නතුනි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන අගලවත්ත කඳවුරු පෙදෙසෙහි පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී අමරා උඩවත්ත මේ මහත්මාව එවක් ප්‍රධාන මේ පින්වත් සෑම කෙනෙක්ම බොහෝම සතුටට පත්වන්නට ඕන. ධර්මයේ බෙදා දීම කියලා කියන්නේ පුංචි පින්කමක් නෙවෙයි. ඊටාම ගැඹුරු ඒ වගේම උත්කෘෂ්ඨ මහත්ඵල මහානිසංස වන පින්කමක් තමයි ධර්මයේ බෙදා දීම කියලා කියන්නේ. ඒ නිසා මේ පින්නතුල්ලාට මේ කුසලය ධර්මඥානයේ පිණසම වේවා කියන ආශිංසනය අපි මුලින්ම පවත්වනවා. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය සම්පූර්ණවම තථාගතයන් වහන්සේ වදාළේ නිවන ඉලක්ක කරගෙන. නැත්තම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසමයි බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය අපට දේශනා කළේ. උන්වහන්සේ සාරාංශකය කල්පලක්ෂයක් මේ ගෝර කටුක භයානක සංසාර සාගරයට වැටිලා අනන්ත දුක් විඳලා උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේම අපි වගේ අයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීමේ උතුම් අභිලාෂය. එතකොට පින්නතුනේ අපේ පරමාර්ථය වෙන්නට ඕන කොහොම හරි මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළදීම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන ස්ථිර අධිෂ්ඨානය අප තුළ තියෙන්නට ඕන. සමහර අයට හිතෙනවා අපි කුසල දහම් කරනවා, දම් පින්කම් කරනවා, සිල් සමාදන් වෙනවා. ඒ වගේම අපි කාටවත් වරදක් කරන්නේ. ඒ නිසා අපි බය වෙන්න දෙයක් නැහැ. එහෙම හිතන පිරිසක් මේ බෞද්ධ රටේ ඉන්නවා. හැබැයි චතුරාර්ය සත්‍ය කෙරෙහි කිසිම අවධානයක් නැහැ. නමුත් පින්නතුනි ඒ අය කුසල් කරන නිසා මරණයටපත් වෙලා ඊළඟ ජීවිතේ බොහොම සැපවත් ජීවිතයක් ගත කරන්න යැත්තන්ට ලැබෙන්න පුළුවන්. අපි හිතමු ඒ අය මිත්‍යා දෘෂ්ටික රටක අපි හිතමු ධර්මයේ නැති ওই බටහිර රටක පින් කරපු නිසා ඉපදුණයි කියලා. මොකද සැප විඳින්න පින්කම් කරලා තියෙනවා. එහෙදි පින්නතුනි කර්මයක් දන්නේ නැහැ, කර්ම විපාකයක් දන්නේ නැහැ, තනිකරම මිත්‍යා දෘෂ්ටිය. දැන් මෙහෙදි ධර්මයේ පුරුදු කරා කියලා
එහෙ ගියාම අපිට ධර්මයේ සිහි වෙන්නේ නැහැ. ඉතින් ඒ ගත කරන ඒ ලැබිච්ච පරිසරයත් එක්ක තමයි තමන්ගේ සම්බන්ධකම් ගොඩනැගිලා ඒ විදිහට තමයි තමන් කටයුතු කරන්නේ. එතකොට බලන්න පින්නතුනේ අපි හිතමු දැන් සමහර වෙලාවට කිසියම් කර්මයක් කර්මඵලයක් විශ්වාස කරන්නේ නැති නිසා පුළුවන් තරම් ජීවිතේ හොඳ දේවල් කියලා හිතාගෙන අකුසල ධර්ම කරනවා. එහෙම සිද්ධ වෙනවා. ඊළඟට භයානක අකුසල ධර්ම සිද්ධ වෙනවා. දැන් බලන්න බටහිර රටවල් වල තමන්ගේ අම්මා තාත්තා අසාධ්‍ය තත්වයටපත් වෙලා අන්තිම මොහොතේ ගත කරනකොට දරුවෝ ඇවිල්ලා කියනවා අපේ දෙමව්පියෝ මේ විදිහට දුක් විඳිනවා දකින්න අපි කැමති නෑ. ඒ නිසා සාමකාමී මරණයක් අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ දරුවෝම දොස්තර මහත්තුරුන්ට කියලා මොනවා හරි එන්නතක් ලබා දෙනවා දෙමව්පියන් මැරෙන්න. ඉතින් බලන්න පින්නතුනේ නොදන්නවා කියලා හරියන්නේ නෑ. මේ කරගන්න අකුසලයේ නිසා යාට සිද්ධ වෙනවා බරපතල අකුසල කර්මයක්. මොකද්ද? ආනන්තරීය පාප කර්මය. ආනන්තරීය පාප කර්මයක් තාත්තා හරි අම්මා හරි මැරුවොත් ආනන්තරීය පාප කර්මයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඊළඟ ජීවිතේ අනිවාර්යයෙන්ම අවීචි මහා නරකයට ඇදගෙන යනවා. ඒක වළක්වන්න බෑ. කල්පයක් එහෙ දුක් විඳින්න ඕනේ. එතකොට බලන්න චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුනොත් අපිට මොනතරම් අනතුරක් තියෙනවද? ඒ නිසා පින්නතුනි අපේ ඒකායන ඉලක්කය වෙන්නට ඕනේ කොහොම හරි මේ දුක අවබෝධ කරගන්නවා. සමුදය ප්‍රහාණය කරගන්නව නැත්නම් තණ්හාව නැති කරගන්නවා. නිවන සාක්ෂාත් කරගන්නවා. මේ මාර්ගයේ වඩනවා කියන බලවත් ඡන්දය කැමැත්ත තියෙන්නට ඕන. එහෙම නැති වුණොත් අපට විශාල අනතුරක් සිද්ධ වෙන බව ඒකාන්තයි. එතකොට පින්නතුනි අද අපි පින්නතුන්ලාට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ඉලක්ක කරගෙන දේශනා කරපු අපි අවබෝධ කරගන්න ඕන පංච උපාදානස්කන්ධය පිළිබඳවයි අද ධර්ම දේශනාව තුළින් අපි පින්නතුන්ලාට කියලා දෙන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාරනවා අපි අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගන්න තියෙන්නේ දුක පිළිබඳව. දුක අවබෝධ වුණොත් ආය සමුදය ප්‍රහාණය කරන්න 아무තු වෑයමක් අවශ්‍ය නැහැ. අපි මුලින්ම කරන්නට ඕන මේ දුක්ඛ සත්‍ය හොඳට අවබෝධ කරගන්නට ඕන. දුක අවබෝධ වුණා කියලා කියන්නේ පින්නතුනි අනිවාර්යයෙන්ම සමුදය ප්‍රහාණය වුණා, නිවන සාක්ෂාත් වුණා, මාර්ගයේ වැඩුවා කියන එකයි. ඒතර දුක අවබෝධ කරගන්න දුක කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය පිළිබඳව යම් කිසි කෙනෙකුට හොඳ අවබෝධයක් තියෙනවා නම් අන්න ඒක තමයි පංච උපාදානස්කන්ධය හොඳට තේරුම් ගත්තා නම් අන්න ඒක තමයි දුක අවබෝධ කරගත්තා කියලා කියන්නේ. ඒ නිසා අපිට මේ දුක අවබෝධ කරගන්න ඈතට යන්න ඕන නෑ. මේ තමන්ගේ ශරීර කූඩුවම හොඳට අවබෝධය කරා ගෙනිච්චොත් අපේ ඉලක්කය සපුරා ගන්නට පුළුවන්. එතකොට අද මේ කියා දෙන සූත්‍ර දේශනාව මේ නම තමයි කජ්ජනීය සූත්‍රය. සිංහල තේරුම තමයි කාලා දාපු දේ කියන එක. කාලා දාපු දේ පිළිබඳව තථාගතයන් වහන්සේ වදාළ උතුම් දේශනයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ පංච උපාදානස්කන්ධය මුලින්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය. තථාගතයන් වහන්සේ වදාරනවා මේ ලෝකේ පුබ්බේ නිවාසානුස්සති ඥානය තියෙන කෙනෙකුට, ඒ කියන්නේ තමන්ගේ පෙර ජීවිත බලන්න පුළුවන් කෙනෙකුට තමන්ගේ අතීතයේ සිහි කරනවා නම් සිහි කරන්න තියෙන්නේ මොකද්ද? රූපස්කන්ධයක් පිළිබඳව තමයි සිහි කරන්න තියෙන්නේ. වේදනාස්කන්ධයක් පිළිබඳව තමයි සිහි කරන්න තියෙන්නේ. සංඥාස්කන්ධයක් පිළිබඳව තමයි සිහි කරන්න තියෙන්නේ. සංස්කාරස්කන්ධයක් පිළිබඳව තමයි සිහි කරන්න තියෙන්නේ. විඥානස්කන්ධයක් පිළිබඳව තමයි සිහි කරන්න තියෙන්නේ. එතකොට බලන්න පින්නතුනේ අපිට මේ අතීතය අපි සිහි කරනවා නම් සිහි කරන්න තියෙන ඔච්චරයි.
අනාගතයේ යමක් ප්‍රාර්ථනා කරනවා නම් අපිට ලබා ගන්න තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධයක්මයි. මම මේ විදියට ඉපදෙන්න ඕන, මගේ රූපේ මෙන්න මෙහෙම තියෙන්න ඕන, මම ලස්සන වෙන්න ඕන. එහෙම හිතනවා කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයක්ම තමයි එයා බලාපොරොත්තු වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනවා අතීත සංසාරේ අපි මේ රූපය විසින් අපිව කාලා දාලා තියෙනවා. වේදනාව විසින් අපිව කාලා දාලා තියෙනවා. සංඥා විසින් අපිව කාලා දාලා තියෙනවා. ඔය විදිහටම සංස්කාර විඥාන විසින් අපිව කාලා දාලා තියෙනවා. දැන් මෙහෙම කිව්වට මේ ඇත්තන්ට මේක ඔළුවට ගියේ නෑ. අපි බොහොම සරලව පින්නතුල්ලාට තේරෙන හැටියට මේක කියලා දෙන්න වෑයම් කරනවා. ඒතර මුලින්ම අපි පින්නතුනේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එක්තරා සූත්‍ර දේශනාවකදී වදාරනවා ස්වාමින් වහන්සේලා 39ක් තථාගතයන් වහන්සේ දකින්නට එනවා. තථාගතයන් වහන්සේ දකිනවා ඒ භික්ෂුන් වහන්සේලා 39ටම පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තියෙනවා. පෙර ජීවිත බලන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ 39 මේ ආසනයේදීම නිවන් අවබෝධ කරගන්න තරම් වාසනාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළා මහණෙනි ඔයගොල්ලෝගේ අතීත ජීවිත බලන්න. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා දිගටම බලාගෙන යනකොට හරක් වෙලා බෙල්ල කපාපු අවස්ථාවල ගලාගෙන ගියේ ලේ ප්‍රමාණය දකින්න පුළුවන් වුණා. ඒ වගේම සුනකයන් වෙලා වෙනත් තිරිසන්ගත සතුන් වෙලා මරණයට පත්වෙච්ච වාර අනන්තය අපරිමාණයි. දැන් මේ අය දිගටම බලාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ වෙලාවෙ පැහැදිලි කළා මේ පංච උපාදානස්කන්ධයට නේද අපි අහු වෙලා ඉන්නේ. අතීතේ මේ පංච උපාදානස්කන්ධය නිසා මොනතරම් දුක් ගොඩකට භාජනය වෙලා තියෙනවද? දැන් බලන්න අනාගතේ ප්‍රාර්ථනා කළත් මේක මම මගේ කියලා ඔය ටිකම තමයි ලැබෙන්නේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා මේ වෙලාවේ හොඳට ධර්මයේ කෙරෙහි හිත යොමු කළා. බුදුරජාණන් වහන්සේ විදර්ශනා ප්‍රතිසංයුක්ත දේශනාවක් සිද්ධ කළා. දේශනාව හමාර වෙනකොට මේ සියලුම ස්වාමින් වහන්සේලා සෞඛ්‍යලසුන් නසා මහා රහත් භාවයට පත් වුණා. එතකොට පින්නතුනේ දැන් අපි මුලින්ම තේරුම් ගමු මේක හරිය වටිනා සූත්‍රයක්. මේ සූත්‍රයේ සඳහන් වෙන රූපස්කන්ධය මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්නට ඕනේ. රූපස්කන්ධය කියලා කියන්නේ පින්නතුනේ රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රූප කියලා කියන්නේ නැසී වෙනසී යන දේවල් වලට තමයි රූප කියලා කියන්නේ. නැසී වෙනසී යන දේවල්. කොහොමද නැසී වෙනසිලා යන්නේ? දැන් මේ රූප හටගන්නේ කොහොමද? සතර මහා භූතයන්ගෙන් තමයි මේ රූප හටගන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් තමයි අපට පේන්න තියෙන මේ ලෝකයේ තියෙන සියලු රූප හටගෙන තියෙන්නේ. ඒ කියන්නේ පඨවි කියන්නේ තද ගතිය, ඊළඟට ආපෝ කියන්නේ වැగిරෙන ගතිය, තේජෝ කියන්නේ උෂ්ණ ගතිය, වායෝ කියන්නේ වායු ස්වභාවය. එතකොට බලන්න පින්නතුනේ මේ ලෝකයේ තියෙන සියලු රූප මෙන්න මේ හතරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අපට පේන්න තියෙන මේ ගෙවල් දොරවල් යාන වාහන ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ ඕකෙන්. ඉතින් අපි ඕකට සම්මුතියෙන් නම් දා ගන්නවා. දැන් මේ ඉදිරියෙන් තියෙන මේ බුලත් කියලා අපි නමක් දා ගන්නවා. ඊළඟට ඒකෙම තියෙන අනිත් ඒ ද්‍රව්‍යයට අපි පුවක් කියලා නමක් දා ගන්නවා. මේ ඉදිරියේ තියෙන ඔරලෝසුව අපි දාගත්ත නම් අපි ඔරලෝසුවට වෙන නමක් දැම්මනම් අපි හඳුනගන්නේ වෙනත් නමකින්. දැන් මෙතන විවිධ නම් ගොත් තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් මේ අමරා උඩවත්ත මහත්මාව. දැන් මේ සම්මුතියක්නේ. ඉතින් අපි වෙන නමකින් අය හැඳින්නුවොත් දැන් කමලා උඩවත්ත කියලා හැඳින්නුවොත් අපි හඳුනගන්නේ කමලා කියලා. ඒතර බලන්න මේ ලෝකයේ තියෙන සියලු දේවල් සම්මුතිය. එතකොට දැන් රූප කියන එක පරමාර්ථ කොටසට අයිති වෙන්නේ මේ හැම රූපයකටම අපි නම් දා ගන්නවා සම්මුති. නමුත් මේකේ අතුලාන්තයටම අපි ගියොත් ඒකේ තියෙන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ,
වායෝ කියන මේ හතර. දැන් බලන්න මම මේ ඉඳගෙන ඉන්න ධර්මාසනේ. මේ ධර්මාසනේට අපි දැන් ධර්මාසනය කියලා කියනවා. දැන් මේක ගෙදරක තිබ්බනම් මේක ධර්මාසනයක් වෙන්නේ නැහැ, මේක පුටුව. බලන්න සම්මුතිය හැටි එකම දෙයට වෙනස් වෙන හැටි. ඊළඟට දැන් මේ පුටුව හදන්න කලින් ලී දෙව ටික විතරක් තිබ්බනම් අපි ඒකට කියනවා දෙව කියලා. ඒතර බලන්න අර දැන් අර තිබිච්ච ඒවා ඔක්කොම වෙනස් වුණා. ඊළඟට මේක ගහේ තියෙද්දි මේක අහවල් ගස් වර්ගය කියලා අහවල් ගහක් කියලා පෙන්නනවා. ඒතර පැලයක් හැටියට තියෙද්දි පැලයක් හැටියට පෙන්නනවා. ඒතර දැන් බලන්න දැන් මේ ධර්මාසනයේම අපි කෑලි කෑලි කපලා ගත්තාම මේක දර කෑලි ටිකක්. එතකොට මේකට ධර්මාසනය කියන්නේ නැලී කෑලි කියලා කියනවා. තවත් කුඩා කළොත් අපි මේකට කියනවා දර කීරි ටිකක්. බලන්න වෙනස් වෙන හැටි. තවත් කුඩා කළොත් එහෙම මේක අපි හිතමු දූවිලි ටිකක්. තවත් කුඩා කළොත් මේකේ මොනවද තියෙන්නේ? පරමාණු ගොඩක්. බලන්න. එතකොට අර තිබිච්ච නංගොත් මුකුත් නැහැ. ඒතකොට දැන් පින්නතුන්ලට තේරෙනවා මේ ලෝකේ තියෙන්නේ අපි මේ රූප කියලා හඳුනගත්තට මේ හැම දෙයක්ම අපි දාගත්ත නම් කොටසක් තමයි තියෙන්නේ. මේ හැම දෙයකම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර. දැන් බලන්න අපේ මේ ශරීර කූඩුව. මේ ශරීර කූඩුවේ තියෙන්නේ ඔය හතර තමයි. දැන් අපි ගත්තාම කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ කියලා ආදි වශයෙන් අපි මේ බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ කොටස් 32කට බෙදෙනවා. එතකොට පින්නතුනේ මේ ශරීරයේ තියෙන තද දේවල් දැන් අපිට වැටහෙන විදිහට ගත්තොත් මේ ශරීරයේ තියෙන ඇටකටු ඔක්කොම තදයිනේ. දත් ඔක්කොම තදයිනේ. ඊළඟට හිස් මොළේ තදයි. ඊළඟට පින්නතුනේ නියපොතු, ලොම්, ඊළඟට කෙස් මේවා තද දේවල්. ඉතින් මේවා පටවි කොටසට පස් වෙලා යන දේවල්. මේ ශරීරයේ වැగిරෙන දේවල් නැද්ද? තියෙනවා. පිත තියෙනවා, සෙම තියෙනවා, සැරව තියෙනවා, ලේ තියෙනවා. ඊළඟට මුත්‍ර තියෙනවා. එතකොට බලන්න මේවා වැగిරෙන දේවල්. මේ ශරීරයේ උෂ්ණ දේවල් නැද්ද? උෂ්ණ දේවල් තියෙනවා. දැන් අපි ගන්න ආහාර පැසවන්න හොඳ මේ ශරීරයේ උෂ්ණයක් තියෙනවා. ඊළඟට බලන්න මේ අපිට මේ වායුව අපේ මේ ශරීරේ ඕන තරම් තියෙනවා. දැන් අපි ලෙඩ වුණාම උඬ ගන්නවා. එතකොට බලන්න මේ වායුව මේ ශරීරේ තියෙන දෙයක්. ඊළඟට පඨවි, ආපෝ, තේජෝ, වායෝ. තේජෝ ධාතුව තමයි උෂ්ණ. වායෝ ධාතුව කියලා කියන්නේ පින්නතුනේ දැන් අපි හුස්ම ගන්නවා. හුස්ම ගන්න මේ වායෝ ධාතුව නිසා. ඒතර බලන්න මේ ශරීර කූඩුව තුල තියෙන්නේ අපි නොයෙක් නම් ගොත් වලින් හඳුනාගත්තට මෙන්න මේ කියන කොටස් හතර තමයි තියෙන්නේ. ඒතර දැන් රූප හැදිලා තියෙන මොන වගේන්ද? සතර මහා භූතයන්ගෙන්. ඒතර මේ කියන රූප දැන් අපිට පේන්න තියෙන දැන් මේ සම්මුති වශයෙන් තියෙන මේ රූප නැසී වෙනසී යනවනේ. දැන් බලන්න අපේ මේ සවිඥානික රූප සීතලෙන් වෙනසිලා යනවා. අධික උෂ්ණේ තිබ්බොත් ඒත් වෙනසිලා යනවා. සත්තු සර්පයන්ගෙන් වෙනසිලා යනවා. ඊළඟට නොයෙක් විසම වූ ආහාර පාන වලින් වෙනසිලා යනවා. ඒතර දැන් පින්නතුල්ලාට පැහැදිලි රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති විච්ඡති නැසී වෙනසී යන දෙයට තමයි අපි රූප කියලා කියන්නේ. ඒතර පින්නතුල්ලාට ඒ පිළිබඳව පැහැදිලි. නමුත් අපි මේ රූපේ දැක්කේ කොහොමද? අපි මේ රූපේ දැක්කේ මම කියලා. නේද? අපි දැක්කද මේක නැති වෙනසී යන දෙයක් කියලා? එහෙම දැක්කේ නැහැ. එහෙම දැක්කේ නැති නිසා තමයි අපි සංසාරේ දිගින් දිගටම මේ යන්නේ. ඇයි ඉතින් ලස්සන රූපයක් දැක්කම දැන් නැත්තම් තමන්ගේ රූපේ දිහා බලා බොහොම සන්තෝෂ විවි අපි බොහොම සතුටක් ලබනවා මේ රූපේ නිසා. එතකොට බලන්න මේක අපි මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නේ. එතකොට බලන්න අපි දැක්කේ නෑ මේක නැති වෙනසී යන දෙයක් කියලා අපි දැක්කේ නෑ. ඒ නිසා පින්නතුනි සාමාන්‍ය මේ පුහුදුන් පුජ්‍යලයාගේ ස්වභාවය තමයි ආරක්ෂාව හොයන්නේ කෙලෙස් තුල ඉඳගෙන. කෙලෙස් තුල ඉඳගෙන පින්නතුනි ආරක්ෂාවක් හොයනවා කියන්නේ කවදාකවත් අපට ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඕන. රූප කියලා කියන්නේ මේ රූපස්කන්ධය කියලා කියන්නේ අපට පේන්න තියෙන මේ ශරීර කූඩුව කියලා කියන්නේ නැසී වෙනසී යන දෙයක්. ඒ වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච දෙයක් කියන මතේ දැන් අපි ඉන්නට ඕන. ඊළඟට වේදනාව කියන්නේ මොකද්ද? වේදනා ස්කන්ධය. වේදේතිතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. වේදනාව කියන්නේ මොකද්ද? වේදනා ස්කන්ධය කියලා කියන්නේ.
වේදනා ස්කන්ධය කියන එක පළමුවෙන්ම අපි ඔළුවට දාගන්න ඕනේ සිතුවිල්ලක් කියන එක. වේදනාව කියලා කියන්නේ මහ ලොකු දෙයක්ද? නෑ, සිතුවිල්ලක්. චෛතසිකයක් තමයි වේදනාව කියන්නේ. එතකොට බලන්න පින්නතුනි, වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ. දැන් අපි වේදනාව කියන්නේ අපිට දුකක් ආවොත් අනේ මම මේ ලොකු වේදනාවකින් ඉන්නේ. අපි වේදනාව දකින්නේ දුක් වේදනාව පමණයි. සැප වේදනාව අපි දකින්නේ. උපේක්ෂා වේදනාව අපි වේදනාව කියලා හඳුන්වන්නේ. නමුත් පින්නතුනි, වේදනාව කියලා කියන්නේ මොකද්ද? විඳීම කියන එක. ඒතර අපි දැන් බලන්න මොනවද විඳින්නේ? සැප විඳිනවා. දුක් විඳිනවා. උපේක්ෂාව විඳිනවා. එතකොට දැන් මධ්‍යස්ථ වේදනාව විඳිනවා. එතකොට බලන්න දැන් අපි අපේ මේ ඇහෙන් අපි කැමති දෙයක් දකිනකොට මොනවද විඳින්නේ? සැප වේදනාව. ඊළඟට කනෙන් සැප දෙයක් අහනකොට, කැමති දෙයක් අහනකොට මොනවද විඳින්නේ? සැප වේදනාව. නාසයට හොඳ සුවඳවත් තමන් කැමති සුවඳ වර්ගයක් ආග්‍රහණය කරනකොට සැප වේදනාව. ඊළඟට පින්නතුනේ දිවට හොඳ රස දේවල් අනුභව කරනකොට සැප වේදනාව. කයට හොඳ පහස ලබනකොට සැප වේදනාව. හිතට හොඳ තමන් කැමති අරමුණු වෙනකොට සැප වේදනාව. එතකොට බලන්න අපි සැප වේදනාවින්දත් අපේ සංසාරයේ දික් වෙන එක තමයි වෙන්නේ. අනවබෝධයෙන් සැප වේදනාව විඳිනවා කියලා කියන්නේ මොකද්ද? සංසාරේ දික් වෙන එක. ඒ දැන් බලන්න ලස්සන රූපයක් දිහා බලලා අපි එතෙන්ට ඇලෙනවා කියලා කියන්නේ මොකද්ද? එතන වැඩෙන චෛතසිකය මොකද්ද? ලෝභය. ලස්සන දෙයක් දැක්කහම වැඩෙන්නේ එතන ලෝභය. බලන්න ලෝභය වැඩෙනවා කියලා කියන්නේ ඒක කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඊළඟට දැන් දුක් වේදනාව ගත්තාම දැන් අපේ ඇසෙන් අපි දුක් වේදනාව විඳින්නේ නැද්ද? තමන් අකමැති තරහකාරයෙක් යනවා. සැපද දැනෙන්නේ? ඉතින් කියනවා අපි වචනයටත් එක්ක හරවලා කියනවා මිනිස්සයා දකින්නවත් මං කැමති නැහැ. අහක බලා ගන්නවා. ඒතර ඇහෙන් බලන්න දුක් වේදනා. තමන් අකමැති දෙයක්, අප්‍රිය දෙයක් දකිනකොට දුක් වේදනා. කනෙන් දැන් තමන්ට අහන්න ලැබෙනවා, තමන්ට බයිනවා කවුරු හරි. ඒතර තමන්ගේම ඥාතියෙකුට මොකක් හරි විපත්තියක් වෙලා ඒව අහන්න ලැබෙනකොට මොකද්ද වෙන්නේ? දුක් වේදනා. ඊළඟට නාසයට තමන් අකමැතිම දුඟදක් විඳින්න වෙනවා. තමන්ගේ දිවට අකමැති රසයක් විඳින්න වෙනවා. අකමැති පහසක් ලබන්න වෙනවා. අකමැති දේවල් හිතන්න වෙනවා. මොකද වෙන්නේ? එතකොට දුක් වේදනාව අපට ලැබෙනවා. මේ ආයතන වලින් තමයි මේක වෙන්නේ. එතකොට බලන්න පිළිතුරු දුක් වේදනාව ඇති වෙනකොට අපේ සිතේ පහළ වෙන සිතුවිලි මොනවද? කුසල්ද අකුසල්ද? අකුසල්. ඒ දෝමනස්සේනේ ඇති වෙන්නේ. සෝමනස්සයක් නැහැ. ඇති වෙන්නේ දෝමනස්සේ. දෝමනස්සේ කියලා කියන්නේ තරහා සිතුවිලි, ද්වේෂය තමයි ඇති වෙන්නේ. දැන් තමන්ගේ හැට තමන් අකමැති දෙයක් දකිනකොට, පුජ්‍යලයක් දකිනකොට ඇති වෙන්නේ තරහා. ඊළඟට තමන්ට අකමැති දෙයක් අහන්න ලැබෙනකොට ඇති වෙන්නේ තරහා. දිවට අකමැති රසයක් දැනෙනකොට තමන්ට ඇති වෙන්නේ තරහා. එතකොට බලන්න පින්නතුනේ සැප වේදනාවක් වින්දත් අකුසල්, දුක් වේදනාවක් වින්දත් අකුසල්. ඔය මධ්‍යස්ථ වේදනා කියලා කියන්නේ ඔය සාමාන්‍ය ඔය සැපකුත් නැති දුකකුත් නැති වේදනා තියෙනවානේ. දැන් gedara dore හැමදාම පේන පුඩු සැට් එක දිහා බැලුවාම සැපක් දැනෙන්නෙත් නෑ, 아무තු දුකක් දැනෙන්නෙත් නෑ. දැන් මුළු තැංගේට ගිහිල්ලා ඔය පහේ තියෙන බෝතල් ටික දිහා දැක්කහම 아무තු සැපේකුත් නෑනේ, 아무තු දුකකුත් නෑ. ඒතර මෙන්න මේ වගේ දේවල් වලට එදිනෙදා දකින දේවල් වලට සාමාන්‍ය දේවල් වලට කියනවා අපි මොකද්ද? උපේක්ෂා මධ්‍යස්ථ වේදනාව. ඉතින් මේකෙත් බොහෝ දුරට සිද්ධ වෙන්නේ අකුසල. ඒකට හේතුව තමයි අනවබෝධය. දැන් බලන්න අපි ඇහෙන් සැප වේදනාවක් වින්දත් ඒ වගේම ඇහෙන් දුක් වේදනාවක් වින්දත් අපිට කුසල් කරගන්න පුළුවන් අපි මේ ධර්මයේ හොඳට දන්නවා නම්. මොකද දැන් අපි සැප වේදනාවක් කෙනෙකුට අල්ලගන්නේ මම කියලා. දුක් වේදනාවක් කෙනෙකුටත් අල්ලගන්නේ මම කියලා. ඒතකොට මම මෙතන මමෙක් නැහැනේ. ඉතින් අපි දන්නේ මේක මේ විනාශ වෙලා යන දෙයක් කියලා අපි දන්නේ නැහැ. මේක తాවකාලිකයි. දැන් බලන්න මේ පින්නතුන්ලා කොච්චර ඔය ඇහෙන් සැප වේදනාව විඳලා තියෙනවද? පින්නතුනේ මේක හොඳට ඔළුවට දාගන්න මහන්සි ගන්න. මේක හරි වටිනා තැනක්. මේ 6 අපි අවබෝධ කරගත්තා කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය. මේ 6 අපි අවබෝධ කරගත්තා කියන මේ මනස කියන මේ ආයතන 6 අවබෝධ කළා කියලා කියන්නේ යම් කිසි අවබෝධයක් අපට ඇති වුණා කියලා කියන්නේ
නිරන්තරයෙන්ම අපට කුසල් කරගන්න පුළුවන් අවස්ථාවක් සැලසෙනවා. මේ හය අවබෝධ කරගන්න නැතුව දන් පින්කම් කරනවා, තව දේවල් කරනවා. නමුත් පින්නතුනි නියම විදිහට කුසලයක් අපට සම්පූර්ණ කරගන්න බැහැ. ඒ නිසා මේ හය හොඳට අපි තේරුම් ගන්න ඕන. එතකොට දැන් බලන්න මේ වේදනාව කියලා කියන්නේ මොකද්ද? විඳිනවා කියන එක. දැන් මේ ආයතන වලින් අපි සැප විඳිනවා, දුක් විඳිනවා. මොනවා වින්දත් සිද්ධ වෙන්නේ මොකද? අකුසල් වැඩෙන එක තමයි සිද්ධ වෙන්නේ. සසර වැඩෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේක ධර්මඥාණයෙන් ධර්මයේ හොඳට දැනගෙන මේක අනිත්‍ය වෙලා යන දෙයක් කියන මානසිකත්වයෙන් අපිට දකින්න පුළුවන් නම් අපි නරක දෙයක් දැක්කත් හොඳ දෙයක් දැක්කත් සියලුම දේවල් කුසල් බවට පත් කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. එතකොට දැන් මේ වේදනාව කියන එක හටගන්නේ කොහොමද? දැන් වේදනාව කියන එක දැන් පිනතුල්ලාට පැහැදිලි. සැප හරි දුක හරි මධ්‍යස්ථ හරි විඳීමට තමයි වේදනාව කියලා කියන්නේ. හැබැයි මේක සුළුපටු දෙයක් නෙවෙයි. මේකෙන් තමයි එක්කෝ අකුසල් ඇති වෙනවා, කුසල් ඇති වෙනවා. මහා විශාල දෙයක් සිද්ධ වෙන්නේ මේ විඳීම තුල. ඒතර මේ චෛතසිකයක් මේක සිතුවිල්ලක්. ඒතර මේ වේදනාව හටගන්නේ කොහොමද? වේදනාව හටගන්නේ ස්පර්ශයෙන්. වේදනාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. මොකද ස්පර්ශය කියන්නේ? ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශය කියන්නේ තුන් දෙනෙක්ගේ එකතු වීම. තුන් දෙනෙක්ගේ එකතු වීමට තමයි ස්පර්ශය කියලා කියන්නේ. දැන් බලන්න ඇහැයි රූපයයි සිතයි එකතු වුණා නම් ඔන්න ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි හිතයි එකතු වුණා නම් අන්න කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි හිතයි එකතු වුණා නම් අන්න නාසයේ ස්පර්ශය. දිවයි රසයයි හිතයි එකතු වුණා නම් දිවේ ස්පර්ශය. කයයි පහසයි සිතයි එකතු වුණා නම් කයේ ස්පර්ශය. ඊළඟට සිතයි අරමුණුයි ඊළඟට ඔය විඥාන එකතු වුණාම මේක මනසේ ක්‍රියාකාරීත්වය. ස්පර්ශය. එතකොට දැන් බලන්න පින්නතුනේ මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. මේ තුන් දෙනා එකතු වෙන්නේ නැතුව අපට කවදාකවත් රූප බලන්න බෑ. ශබ්ද අහන්නත් බෑ. ඒ නිසා මේ එකතු වීමට කියනවා ස්පර්ශය කියලා. එතකොට දැන් වේදනාව හටගන්නේ මොකෙන්ද? මේ තුන් දෙනාගේ එකතු වීමෙන්. ඒ කියන්නේ ඇසයි දැන් ඇහෙන් රූපයක් දකිනවා නම් ඇහැ තියෙන්න ඕන, රූප තියෙන්න ඕන, ඊළඟට සිත තියෙන්න ඕන. ඒ තුනම එකතු වුනේ නැත්නම් කවදාකවත් රූප දකින්න බෑ. ඊළඟට කනයි ශබ්දයයි හිතයි එකතු වෙන්නේ නැතුව කවදාකවත් ශබ්ද අහන්න බෑ. එතකොට දැන් පින්නතුලාට ස්පර්ශය කියන එක පැහැදිලි. එතකොට බලන්න දැන් අපි මේවා හොඳට එකින් එකට තෝරා ගත්තාම සැප වේදනාවක් නිසා රාගය හටගන්නේ නැහැ. දුක් වේදනාවක් නිසා ද්වේෂය හටගන්නෙත් නැහැ. අපිට බොහෝම හොඳට කුසල් වලට මේ හැමදේම හරවගෙන මේ ගමන යන්න පුළුවන්. සංසාරේ කෙටි කර ගන්න පුළුවන් මේවා පිළිබඳ හොඳට දැනගත්තොත්. ඒතර වේදනා ස්කන්ධය කියලා කියන්නේ ඒතර මොකද්ද? විඳින කියන ස්වභාවයෙන් තමයි මේක වේදනා ස්කන්ධය කියලා කියන්නේ. ඊළඟට සංඥා ස්කන්ධය. මොකද්ද සංඥාව කියලා කියන්නේ? ඔව් සංජානාති කෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. හඳුන ගන්නවා කියන එකට තමයි සංඥාව කියන්නේ. එතකොට පින්නතුනි බලන්න දැන් සංඥාව කියන එකත් මොකද්ද? සිතුවිල්ලක්ද නැත්නම් වෙන භෞතික දෙයක්ද? සිතුවිල්ලක්. බලන්න දැන් අපි පංච උපාදානස්කන්ධය ගත්තාම රූපස්කන්ධය විතරයි අපිට මේ පේන්න තියෙන. අනිත් ඒවා එකක්වත් පේනවද? පේන්නේ නැහැ. වේදනාස්කන්ධය කියන්නේ එතකොට සිතුවිල්ලක් කියලා පැහැදිලි. සංඥාස්කන්ධය කියන්නේ එතකොට සිතුවිල්ලක්. සංඥාව කියන්නේ හඳුන ගන්නවා කියන එක. පින්නතුනි මේ සංඥාවේ ස්වභාවය තමයි මේක හොඳට අපි තේරුම් ගන්නට ඕන. සංඥාව හරියට මිරිඟුවක් වගේ. දැන් සංඥාවෙන් අපි කොහොමද හඳුනගන්නේ? අපි රූප හඳුන ගන්නවා, ශබ්ද හඳුන ගන්නවා, ඊළඟට ගඳ සුවඳ හඳුන ගන්නවා, ඊළඟට රස හඳුන ගන්නවා, ඊළඟට පහස හඳුන ගන්නවා. ඉතින් මේක නිල් පාට, මේක කහ පාට, මේක රතු පාට මේ විදිහට හඳුන ගන්නවා. ඒතර මේකත් සිතුවිල්ලක්. එතකොට බලන්න මේක මිරිඟුවක් වගේ. මිරිඟුවක් කියලා කියන්නේ මොකද්ද?
මිරිඟුවක ස්වභාවය තමයි පින්නතුනේ ඇත්ත වගේ පේනවා ළඟට ගිහලා බලනකොට එහෙම දෙයක් නැහැ. දැන් මේ තාර පාරේ යනකොට බලන්න. දැන් සමහර දහවල් කාලේ අපි වාහනයක කෙලින් පාරක යනකොට ඈත අපිට වතුර වගේ පේනවනේ. නමුත් කිට්ටු වෙලා බලනකොට වතුර නැහැ. ඒ ආය ඈත පේනවා වතුර වගේ. නමුත් කිට්ටු වෙලා බලනකොට වතුර නැහැ. අන්න ඒ වගේ එකක් තමයි පින්නතුනේ මේ සංඥාව කියලා කියන්නේ. කියන්නේ මේකේ ඇත්ත ඇති හැටියට නෙවෙයි මේක පෙන්ලා දෙන වෙනත් විදිහකට. ඒ නිසා තමයි අපි මේවා මම කියලා අල්ලගන්නේ. දැන් අපි මේවා කැඩිලා විනාශ වෙලා අභාවයට යන දෙයක් කියලා දැනගෙන හිටියානම් මම කියලා අල්ලගන්නවද? නෑනේ. මේක අනිත්‍ය ස්වභාවයට ලක් වෙන දෙයක් කියලා අපි දැනගෙන අපිට අවබෝධයක් තිබුණා නම් අපි මේක මගේ ආත්මය කියලා අල්ලගන්නවද? නෑ. එතකොට බලන්න පිළිතුරු මේ හැම දෙයක්ම අපට වරද්දවලා තමයි දෙන්නේ. ඉතින් මේකෙන් තමයි අපේ සංසාර ගමන දිගින් දිගටම මේ යන්නේ. ඒ නිසා මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. සංඥාව කියලා කියන්නේ වෙන කිසි දෙයක් නෙවෙයි හඳුන ගන්නවා කියන එක. ඉතින් මේ ටික මතක තියාගත්තම ඇති. ඊළඟට සංකාර කියලා කියන්නේ මොකද්ද? සංකාර සංකතං අபிසංකරොන්ති භික්කවේ තස්මා සංකාරාති උච්චති. ඒ කියන්නේ පින්නතුනේ සංකතය අபிසංස්කරණය කරන නිසා තමයි සංකාර කියලා කියන්නේ. ඒතර සංකතය කියන්නේ මොකක්ද? ඒක තේරුම් ගන්න දෙපේ. සංකතය කියන්නේ මොකක්ද? සංකතය කියලා කියන්නේ හේතුඵල ධර්මයන්ගෙන් සකස් වෙච්ච දේවල් වලට කියනවා සංකත කියලා. එතකොට දැන් අபிසංස්කරණය කරනවා කියන්නේ මොකද්ද? දැන් සංකතයක ලක්ෂණ අපි තේරුම් ගන්න ඕන. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති. ඉතින් මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දේවල් වල තියෙන ලක්ෂණ ටික තමයි ඔය. එතකොට පින්නතුනි හට ගැනීමක් පේනවා, නැතිවීමක් පේනවා, ඒ වගේම පවතින දේ තුල වෙනස් වීමක් පේනවා. මෙන්න මේක තමයි මේ ලෝකේ තියෙන හැම සංකත ධර්මයකම තියෙන ස්වභාවය. එතකොට දැන් අபிසංස්කරණය කරනවා කියලා කියන්නේ රූපස්කන්ධය විසින් නැවතත් රූපස්කන්ධයක් සකස් කරලා දෙනවා. වේදනාස්කන්ධය විසින් නැවතත් වේදනාස්කන්ධයක් සකස් කරලා දෙනවා. සංඥාස්කන්ධය විසින් නැවතත් සංඥාස්කන්ධයක් සකස් කරලා දෙනවා. සංස්කාරස්කන්ධ වලින් නැවතත් සංස්කාරස්කන්ධයක් සකස් කරලා දෙනවා. ඒකයි අபிසංස්කරණය කරනවා කියන්නේ. විඥානස්කන්ධයෙන් නැවතත් විඥානස්කන්ධයක් හදලා දෙනවා. එතකොට දැන් බලන්න පින්නතුනි අපි දැන් මේක පුංචි දෙයක් නෙවෙයි මේක හොඳට හිතට ගන්නට ඕන. දැන් අපි මේවා එකතු කරන මේ සංකාර, චේතනා මේ සියල්ලම එකතු කරලා ඉතින් දැන් මේ ජීවිතය ගත කරලා මේවා පොදි බැඳගෙන ඊළඟ ජීවිතයට යනවා. ඉතින් ඒක ගිහිල්ලා සමහර වෙලාවට ඒ පොදිය ලියන්නේ කොහෙද? අවීචි මහ නරකෙ වෙන්නත් පුළුවන්. ඊළඟට තිරිසන් අපාය වෙන්නත් පුළුවන්. ඊළඟට තවත් දුර්ගත ස්ථානවල වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් දිව්‍ය ලෝකෙ වෙන්නත් පුළුවන්. ඔය කොහේ හරි අපි මේ සකස් කරගන්න දේවල් නැවත අපිම තමයි භුක්ති විඳින්නේ. ඒ නිසා මෙන්න මේ සංකතයක තියෙන ලක්ෂණ අපි හොඳට තේරුම් ගන්න ඕන. හැම දෙයකම පින්නතුනි හට ගැනීමක් අපිට පේනවනේ. පේනව නේද? වෙනසීමකුත් මේ සත්සුද්දක් වගේ පේනවා. ඊළඟට පින්නතුනි පවතින කාලය තුල වෙනස් වීමක් පේන්නේ නැද්ද? පේනවා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ඊටාම හොඳට පැහැදිලි වෙනවා උන්වහන්සේගේ ධර්මයේ මොන තරම් නිර්මල ධර්මයක්ද කියන එක. ඒතර දැන් සංස්කාර කියන එක පැහැදිලි. ඒතර සංස්කාරයක් කියලා කියන්නේ සංස්කාරයක ස්වභාවය තමයි මොකද්ද? නැවත සකස් කරලා දෙනවා. එතකොට මේ සංකතයක ලක්ෂණ දැන් පැහැදිලිද? සංකතයක ලක්ෂණ තමයි ඉපදීමක් පේනවා, හට ගැනීමක් පේනවා, පවතින කාලය තුල වෙනස් වීමක් පේනවා. ඊළඟට විඥානය කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ ඔව් සිත. ඒතකොට දැන් අපි ගත්තොත් විඥානය කියලා කියන්නේ එතකොට විජානාතීතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. ඒ කියන්නේ පින්නතුනි විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. ඉතින් කොතනද විශේෂයෙන් දැනගන්නේ? දැනගැනීම ඇති වෙන්නේ? දැන් බලන්න ඇසේ ඇති වෙනවා මොකද්ද? චක්කු විඥානය. කනේ ඇති වෙනවා
සෝත විඥානය. නාසයේ ඇති වෙනවා ගාන විඥානය. දිවේ ඇති වෙනවා જીවහා විඥානය. කයේ ඇති වෙනවා කාය විඥානය. ඊළඟට සිතේ ඇති වෙනවා මනෝ විඥානය. ඒතර මේ විඥානය කියන එක පින්නතුනේ මේ සිත ගැන තථාගතයන් වහන්සේ නිරන්තරයෙන්ම කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම දැන් ධම්මපදයේ මනෝපුබ්බංගමා ධම්මා කියන ගාථාවෙන් පැහැදිලි වෙනවා. මනස තමයි හිත තමයි හැම දෙයකම ප්‍රධාන වෙන්නේ. එතකොට මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ කය හදන වැඩපිළිවෙලක් නෙවෙයි සම්පූර්ණයෙන්ම හිත හදන වැඩපිළිවෙලක්. ඒතර බලන්න මේ සිත බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් හිත ගැන කතා කරලා තියෙන අභිධර්ම පිටකේ. අභිධර්ම පිටකේ මේ එකම හිත තථාගතයන් වහන්සේ 89 ආකාරයකට බෙදලා තියෙනවා. සිත 89ක් හැටියට 120ක් ආකාරයකට යන. නමුත් අපි තේරුම් ගත්තම ඇති මේ එකම සිත බුදුරජාණන් වහන්සේ 89කට බෙදලා තියෙනවා. ඒ කොහොමද? අකුසල් සිත් බුදුරජාණන් වහන්සේ 12ක් වශයෙන් බෙදලා තියෙනවා. කියන්නේ අපි ලෝභ කරන සිත් 8ක් තියෙනවා, තරහ යන සිත් 2ක් තියෙනවා. ඊළඟට මෝහය ඇති වෙන සිත් 2ක් තියෙනවා. ඊළඟට පින්නතුනි අහේතුක සිත්, ඒ කියන්නේ විපාක සිත් 18ක් තියෙනවා. අපි නිකන් සාමාන්‍ය විදිහට දැනගනිමු මේ සිත බුදුරජාණන් වහන්සේගේ වර්ගීකරණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ කුසල් සිත් 8ක්, ඒ වගේම මේකේ විපාක සිත් 8ක්, ඒ වගේම ක්‍රියාසිත 8ක් හැටියට එතන කාම සෝබන සිත් පැහැදිලි කරනවා 24ක්. ඊළඟට රූපාවචර 15ක්, අරූපාවචර 12ක්, ලෝකෝත්තර සිත් 8ක් කියන මේ සියල්ලම 89ක් වෙනවා. පින්නතුනි හොඳට මතක තියාගන්න. දැන් මේ ගණන් හිලා කිව්වම මේ ලොකුවට මහ බරට ගන්න ඕන නෑ. දැන් බලන්න දැන් අපි අකුසල් කරන සිත් ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් බලන්න මේ ඇත්තන්ට ලෝභය ඇති වෙන සිත් උන්වහන්සේ 8ක් වශයෙන් පැහැදිලි කරනවා. අපි ලෝභ කරන සිත් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. දැන් බලන්න කෙනෙක් හොරකමක් කරනවා. මම මේ එකක් දෙකක් කියන්නේ තථාගතයන් වහන්සේ මේ සිත කොච්චර හොඳට අපට පැහැදිලි වෙන්න දේශනා කරලා තියෙනවද කියන එකයි. දැන් බලන්න අපිට හොරකමක් කරන්න හිතෙනවා. කිසිම ධර්මයක් දන්නේ නැති කෙනෙක් අහවලත් හොරකම් කරනවා නම් මාත් ගත්තට මොකද වෙන්නේ කියලා හිතාගෙන බොහෝම සතුටෙන් හොරකම කරනවා. එතකොට ඔන්න බලන්න 15 වෙනි සිත සෝමනස්ස සහගත, ditthිගත සම්පයුක්ත අසංකාරික හිත. ඒ කියන්නේ එයා හිතනවා මේක බොහොම හොඳයි, බොහොම සතුටෙන් ගන්නෙ. මේකේ කිසි විපාකයක් නැහැ කියලා හිතාගෙන තමයි ගන්න. අන්න පළවෙනි හිත. දැන් එහෙම අපි අකුසල් කළා නැද්ද? දැන් මෙතන සාමාන්‍ය ගොඩක් තියෙනවා. මේ ගොඩක් තියෙන තැන් වලින් ගත්තට මොකද වෙන්නේ? එහෙම හිතන්නේ නැද්ද? එහෙම හිතනවා. දුස්තිය සම්පූර්ණ වරද්දගෙන අපි අකුසල් කරනවා. අන්න බලන්න මේ පළවෙනි හිත. මම එකක් දෙකක් කියන්නේ තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානෙ හොඳට අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ දැන් බලන්න ඔය අකුසල් සිත්. ඊළඟට ගත්තාම දැන් කුසල් සිත් කුසලයක් ඇති කරගන්න විදිය. බලන්න මෙන්න මේ විදියට මහණෙනි හොඳට සිත සෝමනස්ස කරගෙන කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙන දානයක් දෙනවා නම් ඒක මහත්ඵල මහානිසංස වෙනවා. අන්න බලන්න කුසල් සිත. මේ විදියට බුදුරජාණන් වහන්සේ මේ සිත නිවන දක්වාම පැහැදිලි කරන ලෝකෝත්තර සිත් දක්වාම. එතකොට මේ විඥානය කියලා විශේෂයෙන්ම කියන්නේ වෙන මුකුත් නෙවෙයි මෙතන විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. එතකොට දැන් පින්නතුල්ලාට දැන් පංච උපාදානස්කන්ධය අපි කාලයේ පමණින් බොහොම කෙටියෙන් තේරුවා. දැන් අපි නැවත මතක් කරගත්තොත් රූපය කියන්නේ මොකද්ද? සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයට තමයි රූපය කියලා කියන්නේ. විශේෂයෙන් මේක සීතලෙන් උණුසුමෙන් තව දේවල් වලින් විනාශ වෙලා යන දෙයක් තමයි රූපය කියලා කියන්නේ. වේදනාව කියලා කියන්නේ මොකද්ද? වේදනාස්කන්ධය කියලා කියන්නේ විඳිනවා කියන අර්ථයෙන් මොනවද විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනාව විඳිනවා. මේ විඳීම අර්ථයෙන් අපි කියනවා වේදනාව කියලා. සංඥාව කියන්නේ මොකද්ද? එතකොට හඳුන ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියන්නේ. මොනවද අපි හඳුනගන්නේ? රූප හඳුන ගන්නවා, ශබ්ද හඳුන ගන්නවා, ඔන්න ඔය ක්‍රමයට. ඊළඟට සංකාර කියලා කියන්නේ මොකද්ද? සංකාර කියේ මෙතන සංකාර කියන වචනේ ගොඩාක් වෙන අර්ථ තියෙනවා. අපි මෙතන ගන්නෙ කොහොමද? සංකතං අபிසංකරොන්ති इति භික්කවේ තස්මා සංකාරාති උච්චති. එතකොට
මෙන්න මේ සංස්කාර අபிසංස්කරණය කරන තැන. කියන්නේ අන්න ඒක තමයි මෙතන සංකතය කියලා කියන්නේ. ඒතර සංකතයක ස්වභාවය අපි පැහැදිලි කළා මොකද්ද? හට ගැනීමක් තියෙනවා, වෙනසීමක් පේනවා, ඒ වගේම පවතින කාලය තුළ වෙනස් වීමක් පේනවා. මෙන්න මේක තමයි මෙතන සංකාර හැටියට හඳුන්වන්නේ. ඊළඟට විඥානය කියලා කියන්නේ මොකද්ද? විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථය. එතකොට පින්නතුනේ දැන් අපි කෙටියෙන් ගත්තාම අපි හැමෝටම ওই පංච උපාදානස්කන්ධයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කජ්ජනීය සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ අපි අතීතේ මේ රූපේ විසින් අපිව කාලා දාලා තියෙනවා. දැන් අපි කොච්චර මේ එක එක රූප ඇතිව ඉපදෙන්නේ නැද්ද? ඒ රූප දැන් තියෙනවද? නැහැනේ. දැන් අතීතේ ගත්තොත් අපිට සිහි කරනවා නම් අපිට සිහි කරන්න තියෙන්නේ මොකද්ද? රූපස්කන්ධයක් තමයි සිහි කරන්න තියෙන්නේ. දැන් අපි පුබ්බේ නිවාසානුස්සති ඥානය වගේ පෙර පේන නැත්නම් පෙර විසු කඳ පිළිවෙල පේන ඥානයක් අපිට තියෙනවා නම් අපි බැලුවොත් එහෙම අපිට පේන්නේ අපේ තරම. අපි අහවල් සත්තු වෙලා ඉපදිච්ච අවස්ථා, ඊළඟට දෙවියෝ වෙලා ඉපදිච්ච අවස්ථා, ඊළඟට සක්විති රාජ්‍ය සම්පත් විඳපු අවස්ථා, ඒවා එකක්වත් නැහැ දැන් අපිට. ඒවා අතීතයේ විසින් කාලා දාලා තියෙනවා. දැන් බලන්න මෙතන ඉන්න හැමෝම සක්විති රජ වෙලා ඉන්න ඇති. සක්විති රජ කියන්නේ මොකද්ද? සක්විති රජුරවන්ට පින්නතුනේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයම තියෙනවා. දැන් මේ ඇත්තන්ට එකක්වත් තියෙනවද? දැන් ඒවා කාලා දාලා ඉවරයි. එතකොට දැන් බලන්න අතීතයේ සිහි කළොත් අපිට සිහි කරන්න තියෙන්නේ විනාශ වෙච්ච දෙයක් පිළිබඳව පමණයි. ඊළඟට වර්තමානයේ ගමු බලන්න. දැන් බලන්න මේ ජීවිතේම මේ රූපස්කන්ධය කොතර විනාශයකට ලක් වෙලා තියෙනවද? දැන් වයෝ වෘද්ධයට ඒක හොඳට පැහැදිලි වෙනවා. අනිත් අයටත් පැහැදිලි වෙනවා. දැන් වයෝ වෘද්ධ වුණාම දැන් බලන්න මේ තිබිච්ච ශරීරය සහ මුලින්ම වෙනස් වෙලා තියෙනවා. ඒතර රූපස්කන්ධේ කාලා දාලා තියෙනවා. ඒතර වර්තමානයේ සිහි කරන්න තියෙන තෙච්චර තමයි. ඊළඟට පින්නතුනේ අනාගතේ පැතුවොත් ඕටිකම නෙවෙයිද අපිට ලැබෙන්නේ. අනේ අහවල් ජීවිතේ අහවල් කෙනා වෙලා මම උපදින්න ඕන. මම ඒ කාලේ ලස්සන වෙන්න ඕන. ඊළඟට මට ධනෙ තියෙන්න ඕන. ඉතින් ඔය මොනවා ලැබුණත් ලැබෙන්නේ මේ පංච උපාදානස්කන්ධයම තමයි. මේ රූපස්කන්ධයම තමයි. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ රූපස්කන්ධය කරලා තියෙන්නේ මොකද්ද? අතීතයේ අපිව විනාශ කරලා තියෙනවා. දැන් වර්තමානෙත් එක වෙනවා. අනාගතේ පැතුවත් ඔය කාලදෑම තමයි සිද්ධ වෙන්නේ. ඔය විදිහටම වේදනාස්කන්ධය ගැන හිතන්න කියනවා. දැන් බලන්න දැන් අපි වේදනාව පිළිබඳව දැන් අතීතයේ කොච්චර අපි සැප විඳලා ඇද්ද? දැන් අතීතයේ පැත්තකින් තියමුකෝ දැන් මේ අත්තන්ට තේරෙන මේ වර්තමානයෙන් කතා කරමු. මේ ඇහෙන් කොච්චරනම් සතුටක් ලැබලා ඇද්ද? ඒ ලැබපු සතුට කෝ දැන්? ඊළඟට මේ පින්නතුල්ලා කණෙන් කොච්චර සතුට වෙලා ඇද්ද එක කාල වකවානුවල. ඒවා දැන් තියෙනවද? ඒවා නැහැනේ. ඊළඟට බලන්න පින්නතුනේ මේ ඇත්ත කොච්චර සමහර කාලවල මුළු ජීවිතේම එපා වෙන විදිහට දුක් විඳලා නැද්ද? දුක් විඳලා තියෙනවා. කෝ ඒ දුක් වේදනක් දැන් අභාවයට ගිහිල්ලා ඒවත් සදාකාලිකව තියෙන්නේ. එතකොට බලන්න පින්නතුනේ මේ වේදනාව විසින් අපිව කාලා තියෙනවා. අතීතෙත් එහෙමයි කාලා තියෙන්නේ. වර්තමානෙත් දැන් කාලා තියෙනවා. ඊළඟට පින්නතුනේ අනාගතේ පැතුවත් අපට ලැබෙන්නේ මේ ටිකම තමයි. ඊළඟට සංඥාවියත් එහෙම තමයි. සංඥාව අපි හරියට පැහැදිලි කර ගන්න ඕනේ. සංඥාව හරියට මොකක් වගේද? අපි කිව්වා මිරිඟුවක් වගේ කියලා. එතකොට බලන්න පින්නතුනේ මේ සංඥාවේ ස්වභාවය ඒක ඇත්ත ඇති සැටියට නෙවෙයි පෙන්වන්නේ. අර සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ලස්සන උපමාවක් පැහැදිලි කරනවා. එක්තරා වදකයෙකුට හිතෙනවා සිටුවරයෙක් මරන්න. ඉතින් මේ සිටුවරයා මරන්න හිතුණා. මෙයා මොකද කරන්නේ? මේකට උපක්‍රමයක් හැටියට සිටුවරයාගේ හොඳ මිත්‍රයෙක් හැටියට එයා ළඟට ලං වෙනවා. ලං වෙලා සිටුවරයාගේ හොඳට හිත දිනා ගන්නවා. හොඳට හිත දිනාගෙන එයා උදේම අවදි වෙනවා. පහුවෙලා තමයි සැතපෙන්නේ. ගෙදර දොර නිතර මතුපතු ගානවා. සිටුවරයා දකින වෙලාවට මෙයා වැඩ. සිටුවරයා ටික කාලයක් යනකොට මෙයා කරේ ලොකු විශ්වාසයක් ඇති කර ගන්නවා. එහෙමනේ ඒකේ ස්වභාවය. ඉතින් මෙයා දැන් කොහොම කාලයක් ගියාම අන්තිමට සිටුවරයා සැතපෙන තැනටම මෙයාට යන්න එන්න පුළුවන්. දැන් මෙයා පුදුම විදිහට සිටුවරයාගේ හිත දිනාගෙන ඉන්නවා. දැන් හැබැයි මේ කවුද මේ ළඟ ඉන්නේ? වදකෙක්. ඉතින් මෙයා අවස්ථාව ආවට පස්සේ සිටුවරයා නිදා ගන්නට ගියාම මෙයාගේ අර හිතේ තියෙන ඒ තරහව සංසිඳව ගන්නට අර සිටුවරයා ළඟට ගිහලා සිටුවරයා මරනවා. එතකොට දැන් බලන්න පිළිතුරේ අපි මේ අන්න ඒ වගේ දෙයක් තමයි අපටත් වෙලා තියෙන්නේ මේ සංඥාව නිසා.
සංඥාවෙන් අපිට හඳුන්ලා දෙනවා මේක මගේ ආත්මය කියලා ලස්සනට පෙන්නනවා. ඉතින් අපි ලං කරගෙන ඉන්න එතකොට මේ සංඥාව නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට මේ පංචස්කන්ධය අපි බොහොම ප්‍රියජනක විදිහට තමයි දකින්නේ. නමුත් ලං කරගෙන ඉන්නේ මගේ ආත්මය කියලා කවුද? මහා වදකේ. අන්න ඒ වගේ එකක් තමයි පිළිතුරු මේ සංඥාව. ඒ සංඥාව විතුනොත් අපි අතීතෙත් කාලා දැම්මා, වර්තමානෙත් කාලා දානවා, අනාගතේ පැතුවත් ඕක ඔය විදිහටම කාලා දානවා. ඊළඟට පින්නතුනි සංකාර වලටත් ඕ ටිකම තමයි. සංකාරයක් දැන් බලන්න අපි එක එක ජීවිත ගත කරන්න ඇති. දිව්‍ය ලෝකවල හිටියා. ඒ වගේ ඒ අවස්ථාවල අපිට ශරීර තිබුණ කෝ ඒවා දැන් ඒවා කාලා දාලා ඉවරයි. ඊළඟට පින්නතුනි වර්තමානෙත් එහෙමයි. ඒ විතරක් නෙවෙයි අනාගතෙත් ඕ ටිකම තමයි. විඥානය ගැනත් බුදුරජාණන් වහන්සේ වදාරනවා විඥානයේ අතීත විඥානෙත් කාලා දැම්මා. දැන් බලන්න අතීත විඥාන අපිට මතකද? නෑනේ. ඒවා කාලා දාලා ඉවරයි. දැන් මේ ගෙවිච්ච විඥානේ ඒවත් අභාවයට ගිහිල්ලා ඉවරයි. අනාගතේ පැතුවත් මේ සිතේම තමයි. ඒ නිසා පින්නතුනි මේ දේශනාවෙන් තේරුම් ගන්න තියෙන මෙන්න මෙච්චරයි. මේ පින්නතුන්ලා මේ පංච උපාදානස්කන්ධයක් එක මොහොතක්වත් ප්‍රාර්ථනා කරන්න නරකයි. පංච උපාදානස්කන්ධයක් යම් තැනක තියෙනවා නම් එතන ඒකාන්තයෙන්ම දුක තියෙනවා. එතකොට අපි පංච උපාදානස්කන්ධයේ සහ මුලින්ම අවබෝධ කළා නම් අපි නිවන සාක්ෂාත් කළා වෙනවා. ඒ නිසා පින්නතුනි මෙතනින්ම තමයි අපට ගොඩ එන්න තියෙන්නේ. ලිඳට වැටිච්ච මිනිස්සයා ලින් කටෙන්ම ගොඩ එන්න ඕනේ කියලා පැරණි කියමනක් තියෙනවානේ. ඉතින් පංච උපාදානස්කන්ධය පරිහරණය කරන අපි පංච උපාදානස්කන්ධයේ තේරුම් ගැනීමෙන්මයි අපට යථාර්ථයක් කරා යන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව පින්නතුනි කවදාකවත් අපට මේක යථාර්ථයක් දකින්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. එතකොට පින්නතුනි විශේෂයෙන් මේ පංච උපාදානස්කන්ධේ ආදීනව අපි නිතරම දකින්න ඕන. ආදීනව දකිනකොට අපි ඇලෙනවද? නෑ. යමක ආදීනව දකිනකොට මොකද වෙන්නේ? කලකිරෙනවා. අවබෝධයෙන්ම කලකිරෙනවා. බය වෙන්න එපා පින්නතුනි. දැන් සමහර අය කලකිරෙනවා කියන මේ වචනයට බය වෙනවා. කලකිරෙනවා කියලා කියන්නේ බොහොම ප්‍රඥාවක් මෙතන නැති වෙන්නේ. දැන් විනාශ වෙලා යන දෙයක් ඊට කලින් දැනගන්න අනේ මේක මේ වගේ අභාවයට යන දෙයක්. මේක මම මගේ කියලා අල්ලගන්න බැරි දෙයක් කියලා ඇති වෙන අවබෝධය තුළින් දුකක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම සතුටක් ඇති වෙන්නේ. දැන් බලන්න මේ වයසට යන අපි කොණ්ඩේ සුදු වෙන අපි දත් වැටෙන අපි හැම රැලි වැටෙන අපි ඕක දැන් නෑ ඒවා වෙනස් වෙන්නේ නෑ මේවා සදාකාලිකයි කියලා හිතාගෙන යනවා. නමුත් යම් කිසි දවසක වෙනස් වෙනකොට දරා ගන්න බෑ. නමුත් තරුණ කාලයේම අවබෝධයකින් තේරුම් ගන්න මමත් තව දවසින් දවස මම මේ අභාවයට යන්නේ. මම රැයක් නිදාගෙන පහුවදාට නැගිටිනවා කියලා කියන්නේ මරණයට එක දවසකින් කිට්ටු කරලා ඉවරයි. මෙන්න මේක තමයි සංස්කාරයන්ගේ ස්වභාවය. ඉතින් මේ යථාර්ථයේ පින්නතුනේ තේරුම් අරගෙන ගියොත් සන්තෝෂෙන් ඉන්න බැරිද? පුළුවන්. දැන් මේක සදාකාලිකයි ස්ථිරයි කියලා හිතාගෙන ගියොත් කවදාකවත් සතුටක් තියනවද? ඒක වැඩි යෝනනේ දැන් තමන්ගේ දරුවෙකුට මොන හරි වෙනවා. ඒ ඉතින් මේවා සදාකාලිකයි කියලා හිතාගෙන ගියාම ඉතින් දරා ගන්න බෑ. ඒ නිසා පින්නතුනේ හොඳට මතක තියාගන්න මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි අවබෝධයෙන්ම කලකිරෙන්න ඕන. හැබැයි කලකිරෙන්න නම් මේකේ ආදීනව දකින්න ඕන. හැබැයි මේ ආදීනව දකින්නවා කියන එක ලේසි වැඩකුත් නෙවෙයි. ඒ සඳහා හොඳට සති සම්පජාඤ්ඤ දෙක දිනු වෙන්න ඕන. සති සම්පජාඤ්ඤ දෙක දිනු වුණොත් මේ සති කියන චෛතසිකයේ දිනු වුණොත් අපිට හොඳට මේ යථාර්ථය දකින්න පුළුවන් වෙනවා. එතකොට දැන් බලන්න ආදීනව බලනකොට කලකිරෙනවා. කලකිරෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? ඇලෙන්නේ නැති වෙනවා. ඇලෙන්නේ නැති වුණා මොකද වෙන්නේ? නිදහස් වෙනවා. ඒ නිසා පින්නතුනි මේ සූත්‍ර දේශනාව අහනවා වගේම මේක මෙනෙහි කරන්න ඕන දේශනාවක්. පින්නතුන්ලා විවේකී විඳගෙන මේ පංච උපාදානස්කන්ධයේදී හොඳට බලනවා. ඒක භාවනාවක්. විපස්සනා භාවනාවක්. ඉතින් පංච උපාදානස්කන්ධයේදී හැය බලලා කල්පනා කරනවා අතීතයේ මට මේ වගේ පංච උපාදානස්කන්ධ කීයක් තියෙන්නද? ඉතින් සිහි කරනවා නම් 아무තු දෙයක් සිහි කරන්න නැහැ. විඳපු අහවල් රටේ ගියා, ආවල් තැන ගියා. කී අපි සිහි කරනවා. සිහි කරන්න තියෙන විඳපු වේදනාවක් තමයි. ඒ කියන්නේ වේදනාස්කන්ධයක් තමයි සිහි කරන්න තියෙන්නේ. කොහේ හරි රටක ගිහිල්ලා හඳුනගත්ත දෙයක් සිහි කරනවා. ඉතින් සංඥාස්කන්ධයක් තමයි සිහි කරන්න තියෙන්නේ. සංස්කාර ගොඩක් තමයි සිහි කරන්න තියෙන්නේ. විඥානයක් තමයි සිහි කරන්න තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ අතීතයේ හොඳ නුවණින් අපි සිහි කළොත්
සිහි කරන්න තියෙන වෙන කිසිම දෙයක් නෙවෙයි පංච උපාදානස්කන්ධය. ඊළඟට වර්තමානෙත් එහෙමයි සිහි කරනවා නම් සිහි කරන්න තියෙන වෙන කිසිම දෙයක් නෙවෙයි. අපි සම්මුති වශයෙන් සිහි කරනවා අහවල් රටේ ගියා, අහවල් සැප වින්දා, අරක රසයි, මේක රසයි, අහවල් දුක වින්දා. අන්තිමට හොඳට කල්පනා කරලා බලනකොට සිහි කරලා තියෙන වේදනා ස්කන්ධයක් ගැන. ඊළඟට හඳුනාගත්ත දේවල් ගැන සිහි කරා නම් සිහි කරන්න තියෙන සංඥා ස්කන්ධයක් ගැන. ඒ නිසා පින්නතුනේ අතීතයේ සිහි කරනවා නම් සිහි කලේ අනිවාර්යෙන් පංච උපාදානස්කන්ධයක් ගැන. වර්තමානයේ සිහි කරා නම් සිහි කලේ පංච උපාදානස්කන්ධයක් ගැන. අනාගතයට සිහි කරන්න තියෙන්නේ ඕකම තමයි. ඒ නිසා මෙන්න මේක අපි හොඳට තේරුම් ගනිමු. පින්නතුනේ පංච උපාදානස්කන්ධය වෙන දේශනා අපිට සමහර වෙලාවට අපිට ධර්මඥානයේ අඩුකමට සමහරලාට මේවා අමීහිරි වෙන්න පුළුවන්. නමුත් බුද්ධ ශාසනයකින් තේරුම් ගන්න තියෙන එකම දේ තමයි මේ බඹයක් පමණ තියෙන ශරීරය. මෙන්න මේ ශරීරයේ කූඩුව පිළිබඳව හොඳ යථාර්ථවාදීව ඇත්ත ඇති සැටියෙන් අපි දැනගත්තා නම් ඒක තමයි බුද්ධ ශාසනයක් තුළින් ලබන්න තියෙන ඉහළම සැපය. ඒ නිසා මේ පින්නතුල්ලාට ඒ උතුම් දැන් පංච උපාදානස්කන්ධයේ තියෙන තැන දුකයිනේ. ඉතින් ඒ දුක නැති කරන්න නම් පංච උපාදානස්කන්ධේ නැති තැනක් වෙන්න ඕන. ඉතින් පංච උපාදානස්කන්ධයක් සකස් වෙන්නේ අවිද්‍යාව නිසා. එහෙනම් විද්‍යාව පහළ කර ගන්න ඕන. ඒ විද්‍යාව පහළ කර ගන්නට නම් අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය සම්පූර්ණ කරන්නට ඕන. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට නම් ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නට ඕන. එහෙම නැත්නම් අපිට මේකෙන් කවදාවත් ගැලවීමක් නැහැ. ඒ නිසා පින්නතුනි අනේ අපි කුසල් කරනවා. අපි දන්න කාලේ ඉඳලා වැරදි කළා නැහැ. ඒ වගේම අපි සිල් රකිනවා, අපි දම් පින්කම් කරනවා කියලා සෑහීමකට නම්පත් වෙන්න එපා. එහෙම වුණොත් මේ බුද්ධ ශාසනයෙන් නියමඵල නෙලා ගත්තා වෙන්නේ නැහැ. මොකද මේ ජීවිතයේ බුද්ධ ශාසනය තුල කුසල් කරලා අර වගේ අපි මුලින්ම කියපු විදිහට කොහේ හරි මිත්‍යා දෘෂ්ටික තැනක ඉපදුනොත් සමහර වෙලාවට ආනන්තරිය පාප කර්ම පවා සිද්ධ කරගෙන නැවත අවීචි මහා නරකයට යන්න පුළුවන්. ඒකයි මේ සංසාරේ ඊටාම භයානකයි කියලා කියන්නේ. ඒ නිසා මේ පින්වත් සෑම දිනාටම මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව වැඩි වැඩියෙන් අහන්න ලැබේවා. මේ පිළිබඳව අවබෝධයෙන්ම කලකිරෙන්න ලැබේවා. ඒ වගේම මේ පංච උපාදානස්කන්ධයෙන් පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගෙන මේ නිදහස් වීමට මේ සෑම කෙනෙකුටම ලැබේවා, හැකි වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන අගලවත්ත කඳවුරු ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී අමරා උඩවත්ත මහත්මයා බොහෝම සතුටට පත්වන්නට ඕන. උදාාර පින්කමක් මේ අවස්ථාවේ සිද්ධ කර ගන්නට යෙදුනේ. ඒ මහත්මාවගේ ප්‍රධාන අරමුණ තමයි ජී.ඩී. චන්ද්‍රසේන මහත්මයා, ඒ වගේම යූ.කේ.ඩී. චාර්ලිස් අප්පුහාමි මහත්මයා සහ ඇග්නස් ගම්මන්පිල මහත්මිය, ඒ වගේම ජී.ඩී. චාර්ලිස් අප්පුහාමි මහතා සහ ඇන්ඩි ඇලිස් නෝනා මහත්මාව, ගුණදාස උඩවත්ත මහතා සහ ජී.ඩී. සුමනාවතී මහත්මාව කියන මේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණක්. ඒ වගේම මිය පරලෝකීය සියලුම ඥාතීන්ට රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පින්වත් අමරා උඩවත්ත මහත්මාව නමින් අභාව ප්‍රාප්ත මේ නම් සඳහන් සියලුම දෙනාට ඒකාන්තයෙන් අමා මහ නිවන් පිණසම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජනවාරි 14 වෙනි දිනට 83 වන වියට පා තබන අමරා උඩවත්ත මහත්මාවට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ප්‍රතිපත්ති ධර්මයන් පුරා ගන්නට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජනවාරි මාස උපන්දින සමරන සුසන්ති චන්ද්‍රසේන, ඒ වගේම හිමාලි චන්ද්‍රසේන, සෙනිත් චන්ද්‍රසේන, ජේමිස් කාර්යවසම් කියන මේ පින්වත් මහත්මීන් ඇතුළු ඒ පවුලේ දූ පුතුන් සියලුම දෙනාට, මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලුම දෙනාට ඒකාන්තයෙන් මෙහි පැමිණි නොපැමිණි සියලුම ඥාති මිත්‍ර ආදී සෑම කෙනෙකුටම සිතක් සාන්තියක්, යහපතක්, අභිවෘද්ධියක් සැමලෙසකින්ම සැලසේවා. වහවහාම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම මේ කුසලයේ උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්බෝධි විහාර විහාරස්ථාන විහාරාධිපති
ගෞරවනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මේ බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටම මේ කුසල් සෙත් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කරගෙන යන්නේ උදාාර ශාසනික කටයුත්ත ඊටාම හොඳින් කර ගැනීමට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා. අපවත් වී වදාළ අති ගෞරවනීය පානදුරේ අරිය ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාට ඒකාන්තයෙන් මේ පින් නිවන් පිණසම වේවා. අවසාන වශයෙන් අද මේ උදාාර පින්කම සිද්ධ කරන ඒ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී අමරා උඩවත්ත මහත්මාව ඇතුළු මේ පින්වත් සෑම දෙනාටම සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක් සැමලසකින්ම සැලසේවා. ඊතා ඉක්මනින් පාරමී පුරාගෙන ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් අවබෝධ කර ගන්නට ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. අද දවසේදී ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ වන තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසේරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද දවසේදී දායකත්ව ධර්ම දේශනාව මෙතකින් නිමවට පත්වනවා. පින්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.